යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ඔබ සියලු දෙනාටම ආශිර්වාද නැවත වාරයක් Facebook සජීව විකාශනය තුළින් ඔබ මුණගැසීම ගැන ඉතාමත් ප්‍රීතිමත් වෙනවා. අපි දිගටම කතා කරනවා අද පස්වෙනි කොටස ක්‍රිස්තියානි පවුල කියන මාතෘකාව යටතේ මම විශ්වාස කරනවා පසුගිය සතියවල ඔබ එවුන්කන් දුන්නා වූ පණිවිඩය ඔබට ආශිර්වාදයක් වෙලා ඇති කියලා. අද තව කෙටි පණිවිඩයකට අපි යමු. පළමුවට කියන්න කැමති මේ මාතෘකාව මම තෝරාගත්තේ විශේෂයෙන්ම ක්‍රිස්තියානි අය වගේ ජීවිතය යුතුයි. එසේ නැති නිසා තමයි අද බෝ ගෙලෙම නොලෝප අය ගැලවීමට එන්නට බාධා වෙන්නේ. ඉතින් ක්‍රිස්තියානි එක ලෙස ජීවත් වුණා නම් සමාජය වෙනස් වෙන්න පුළුවන්. ඒක පටන් ගන්නේ එක පුද්ගලයෙක්ගෙන්. පළමුවෙන්ම එක පුද්ගලෙක් නිවසේ වෙනස් වෙනවා නම් ඒ නිවසම වෙනස් වෙනවා. ඊට පස්සේ තමන්ගේ සාක්ෂි තුළින් තමන්ගේ පවුලේ සාක්ෂි තුළින් ඒ පළාතම යේසුස් වහන්සේ පිළිගන්නට වෙනස් වීමට ඉතා පාස්කම් තිබෙනවා. ඒ වගේම දේශයම වෙනස් කරන්න පුළුවන්. අපි ඇත්තටම ගෙවරට සිතලා බලනවා නම් ඉතින් මම කතා කරන්නේ ක්‍රිස්තියානි පවුල. ඉතින් මම සම්මත කරලා පෙන්නවා එපිස පොතේ 5 වෙනි පරිච්ඡේදයේ පවුලේ ස්වාමි පුරුෂයා විලා ක්‍රිස්තුස් වහන්සේට සමානව සමගල තියෙන බව. ඉතින් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය ගත්තා නම් උන්වහන්සේ විලා අනාගත වතුරේ කෙටියට මේ පොළවේ සේවය කළා. ඒ වගේම යේසුස් වහන්සේ අපගේ පාපය උදෙසා කුරිසපත් වී පූජා වී උන්වහන්සේ අප උදෙසා මැරී තෙන්පත් වී තුන්වෙනි දවසේ මළවුන්ගේ නිහිත පිය වූ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ මේ මොහොතේදී වාඩි වී ඔබ උදෙසා මා උදෙසා උත්තම පූජකයෙක් හැටියට කන්නලා කරගෙන ඉන්නවා. ඒක පූජකයාගේ සේවය. ඒ වගේම යේසුස් වහන්සේ විලා එන්ට ඉන්නා වූ රජුන්ගේ රජතුමා. ඉතින් පවුලස් ස්වාමි පුරුෂයා යේසුස් වහන්සේට සමානව අපි කතා කරනවා නම් පවුලට ඇත්තටම ස්වාමි පුරුෂයා අනාගත වතුරේ. ඒ වගේම ස්වාමි පුරුෂයා පවුලේ පූජකයෙක්. ඒ ගැන කතා කළා. අද දින අපි කතා කරනවා ස්වාමි පුරුෂයා පවුලේ රජ කෙනෙක්. රජ කෙනෙක් කියලා කියනවා නම් බලෙන් තද නීති රීති දාගෙන තද පාලනය කරන රජෙක් නොවේ. ඒ ගැන මම පස්සේ විස්තර කරන්න. ඒකට කලින් මට කියන්න කැමති අද සභාවට වෙලා තිබෙනා වූ හානිය. බයිබලයේ කියා තිබෙනවා හොසේය පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය මාගේ සෙනග දෙනගෙන්ම නැතිකමෙන් නාස්ති වී සිටිදී නුඹ දෙනගෙන්ම එපා කළ නිසා මට පූජකම් කිරීමෙන් මටත් නුඹ එපා කරන්නෙමි. මෙතන කියනවා මාගේ සෙනග දෙනගෙන්ම නැතිකමින් නාස්ති වී සිටිදී නුඹ දෙනගෙන්ම එපා කළ නිසා. ක්‍රිස්තියානි සමාජය ගත්තා කණ්ඩායම් දෙකක් තිබෙනවා. දෙනගෙන්ම ගැන කතා කරනවා නම් එක කණ්ඩායම වෙලා දෙනගන්න නැති නිසා. ඒ කියන්නේ සමහර විට සභාව වල ඇදිලිමන්තෙන්ට අවශ්‍ය දෙනගෙන්ම ලබා දෙන්නේ නැහැ. ඒක එක පැත්තක්. ඒ වගේම තමන්ට දෙනගෙන්ම ලබා ගැනීමට හැකියාව නැහැ. සුදුසුකම් නැහැ. ඉතින් ආගමික ක්‍රියාවක් වගේ ඉරිදා දේහණයට සහභාගී වී
ඔය නමස්කාරක සහභාගී වී ඔගින් එනවා. කිසිම වර්ධන වීමක් නැහැ. නිදහස නැහැ. ජයගතු ජීවිතයක් නැහැ. ඒක අද සභාවේ ඉන්න ඇදහිලිවන්තයෝ විනාශ වෙලා යන්න එකම හේතුව දැනගන්න නැති නිසා. තව කාරණාවක් තමයි මෙතන කියලා තිබෙනවා සමහර අය දැනගන්න එපා කරනවා. එපා කිරීම කියන්නේ දෙවියන් වහන්සේ තමන්ගේ සෙනගට සත්‍යතාවය ලබා දෙන්නට මාර්ගව සාදා තිබුණ නමුත් සෙනගට කැමති නැහැ. ඒ සත්‍යතාවය ලබා ගැනීමට දැනගන්න ලබා ගැනීමට කැමති නැහැ. ඒකට ප්‍රධාන හේතුව එක්ක පාරම්පරිකව ඉගෙනගත්තු දේවල් වෙන්න පුළුවන්. සමහර විට පාරම්පරිකව ඉගෙනගත්ත දේවල් පානක් නොවේ නමට සමහර දේවල් අල්ලාගෙන අනිත් දේවල් අපිට ඕනේ නැහැ. ඒ උදාහරණ ගත්තා නම් ඒක බලන්න සමහර සභාවල ගැලවීම ගැන පමණයි උගන්වන්නේ. ගැලවීම ගැන පමණයි. බයිබලයේ කියලා තිබුණා මාතෘකාවල් බොහෝ මාතෘකාවල්. ගැලවීම අවශ්‍යයි. ගැලවීම ලැබුවන් පස්සේ තමගේ ආත්මික ජීවිතය ගොඩනගා ගන්නට මොනවද උගන්වන්නේ? ගැලවීම පමණක් මනුෂ්‍යයට මදි. ඒක පළවෙනි පියවර ආත්මික ජීවිතේ. ඉතින් දැනගැන්ම ලබා ගැනීමට අපි ඉතා උනන්දුවෙන් ක්‍රියා කරන්න ඕනේ. හිතෝපදේශ 23 කියනවා මේ වගේ. හිතෝපදේශ 23 සත්‍යද ප්‍රඥාවද ඉගෙන ගැනීමද නුවණද මිලට ගනින්න ඒවා නොවිකිරණ තබා ගනින්න කියලා. බලන්න මෙතන කියනවා සත්‍යද ප්‍රඥාවද ඉගෙන ගැනීමද නුවණද මිලට ගන්න කියලා. ඒ සත්‍ය වැදගත්. මනුෂ්‍යන්ට සත්‍ය වැදගත්. ඒ සත්‍යතාවය කොයි එදෙවිලවන්තයා ලබාගෙන ඉන්නවාද ඒ එදෙවිලවන්තයාගේ ජීවිතයේ සියලුම කාරණාවල් වලින් නිදහස් වෙ ඉඳී. යේසුස් වහන්සේ කිව්වා සත්‍ය නුඹලා දැනගනි. නුඹලා දැනගත්තා සත්‍ය නුඹලා නිදහස් කරයි කියලා. අද බොහෝ ක්‍රිස්තියානි අය බන්ධනයට වෙලා ඉන්නේ, වාල්කමේ ඉන්නේ, නිදහස නැතුව ඉන්නේ, සහනය සමාදානය සොය නැතිව ඉන්නේ සත්‍යතාවය දන්නේ නැති නිසා. තමන්ගේ ජීවිතේ සියලුම ප්‍රශ්න වලට විසඳුම නැහැ. ප්‍රධාන හේතුව සත්‍ය නැති නිසා. ඒ නිසා තමයි සාලමන් කියනවා සත්‍යද ප්‍රඥාවද ඉගෙන ගැනීමද නුවණද මිලද ගන්න කියලා. ප්‍රඥාව දෙක. කොහොමද ප්‍රඥාව ලබා ගන්නෙ? පළවෙනිම ප්‍රඥාව ලබා ගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. දැනගන්න වැදගත්. ඉගෙන ගත්තේ නැත්නම් දැනගන්න ලැබෙන්නේ නැහැ. දැනගන්න තිබුණේ නැත්නම් සුදුසු වෙලාවදී ප්‍රඥාව පාවිච්චි කරන්නට හැකියාව වෙන්නේ නැහැ. අපි කොපමණ දුරට ඉගෙන ගන්නවාද එපමණ දුරට අපට දැනගන්න ඇති වෙනවා. අපගේ දැනගැන්ම සුදුසු වෙලාවට පාවිච්චි කිරීම තමයි ප්‍රඥාව. ඒ නිසා තමයි අපි ඉගෙන ගන්නට මුල් තැන දෙන්න ඕනේ. දැනගැන්ම ලබා ගන්නට මුල් තැන දෙන්න ඕනේ. ප්‍රඥාව අපගේ ජීවිතේ වර්ධනය කර ගන්න ඕනේ. ඉතින් සත්‍යතාවය අපට වැදගත්. යේසුස් වහන්සේ කිව්වා මාර්ගයේද සැබෑවද ජීවනයේද මමය. මාර්ගයේද
සත්‍යද නැත්නම් සැබෑවද ජීවනයේද මමය. දෙවියන් වහන්සේගේ වචනේ සැබෑව. යේසුස් වහන්සේ සැබෑව. ඉතින් සැබෑව දැනගත්තේ නැත්නම් අපි කවදාකවත් නිදාසෙන් ජීවත් වෙන්න බෑ. ඉතින් අපිට දන්නවා දැනගන්න අපිට අවශ්‍යයි. සත්‍යතාවය ලබා ගැනීම අපට අවශ්‍යයි. right? ඉතින් බලන්න මතේ සුවාරච්චියේ 13 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයේ මෙසේ කියනවා. මතේ සුවාරච්චි 13:19 යමෙක් රාජ්‍ය වචනය අසා තේරුම් නොගන්නේද ඔහුගේ සිතේ වපුල වචනදී නපුරා එවි උදුරා ගන්නේය. මොකද ආගන්න මෙතන කියනවා යමෙක් රාජ්‍ය වචනේ අසා තේරුම් නොගන්නේද ඔහුගේ සිතේ වපුල දේ නපුරා එවි උදුරා ගන්නේය. ඒ වගේම මාක්ස් සුභාරංචි 4 වෙනි පරිච්ඡේදයේ වපුරනා උපමාවට ගිහිලා බලුවා නම් එතන කියා තිබෙනවා වපුරනාගේ උපමාවෙන් රාජ්‍ය වචනේ වපුල කල සොරා එවිල්ලා එතනින්ම සරක කරගෙන යනවා කියලා. මේ පදවල් දෙකම කිව්වේ නැත්නම් අපි සමහර විට බොහෝ විට යක්ෂ විසි රවටන ලැබෙනවා. දැන් මාක්ස් බාරච්චි කියා තිබෙන පරිදි වපුල වචනේ වහම සොරා සරංගන යනවා නම් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඉතින් එදිනවන්තයෝ ඒක පමණ ඒ පදේ පමණ කියවුවා නම් ඒවල හිතයි දෙවියන්ගේ වචනෙට එවුම් කන්දී වැඩක් නැහැ. වපුල ගමම සතරයි විලා සරංගන කරගෙන යනවා කියලා. ඒක නෙමෙයි. නමුත් මෙතන ඒ සංස කියනවා රාජ්‍ය වචනය අසා තේරුම් නොගන්නේද දැන් මම කියන්න කැමති අපි සභාවට ගිහිල්ලා දේමේට සහභාගී වෙලා දෙවියන් වහන්සේගේ වචනයට එවුම්කම් දෙන මොහොතේදී අපි තේරුම් ගන්නට කී දෙනෙක්ද ඉතා උනන්දුවෙන් ක්‍රියාත්මක වෙන්නේ? මට තේරෙන්නේ නැහැ. අපේ සභාවට ළමයෙක් එනවා. ඒ ළමයා ඉරිදා දේමේදී මම දේශනා කරනකොට යම් කිසි දෙයක් තේරුම් ගත්තේ නැත්නම් අවස්ථාව බලාගෙන ඉන්නවා මාත් එක්ක කතා කරන්න. මට මොන ගැසනා නම් කෙලින්ම මගෙන් අහනවා පාලකතුමනි මේ වගේ දේශනාවේ කාරණා කිව්වා මට ඒක තේරුන්නේ නැහැ. ඒකෙන් පේනවා අර ළමයා කොච්චර උනන්දුවෙන් එවුම්කම් දෙනවද කියලා. ඒක වැදගත්. දෙවියන් වහන්සේගේ දරුවෝ අපි දෙවියන් වහන්සේගේ වචනයට එවුම්කම් දෙනකොට නිකන් එවුම්කම් දීලා එක කනේ අහලා අනිත් කනේ අතර එක නොවේ. ඒක ජීවිත පුරාම තබා ගන්නට තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්ත පමණයි ඒ අර වචනය වපුරපු වචනය අපේ හදවතේ සිට අපගේ ජීවිතේ පළදරන්න පටන් ගන්නවා. ඉතින් මට කියන්න කැමති දැන් අපේ ධර්ම සභාව පවා සමහර විට නිදා වැටෙනවා දේශනා වේලාවදී හදවතට කිසි දෙයක් යන්නේ නැහැ. සමහර විට අරෙන් බලනවා මෙහෙන් බලනවා අහක බලාගෙන වෙන දේවල් වලට තමන්ගේ අවධානය යොමු කරනවා මිස වචනයට යොමු කරන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවේ තමයි ප්‍රශ්න ආපු ගමන් කෑ ගන්නනේ අඬන්නේ වැළපෙන්නේ දුකටපත් වෙන්නේ මන්ද ඕන්තල වචනේ නැහැ. ඉතින් අපි දැනගන්න ඕනේ වචනයට මුල් තැනදී තේරුම් ගන්නට. ඉතින් බලන්න ඒ පමණක් නොවේ. ඉතින් මට මේ කියන අතරේදී මට කියන්න කැමතියි අද මගේ මාතෘකාව වෙවිලා රජ කෙනෙක් හිටියට පාලනය කිරීම ගැන. රජ කෙනෙක් හිටියට පවුලේ ස්වාමි පුරුෂයා රජ කෙනෙක්. ඒ රජ කෙනෙක් කොහොමද පාලනය කරන්නේ? ඒක බලමු බයිබලයේ
උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදයේ සිට පදවල කිහිපයක් කියමු. උත්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදය. තවද දෙවියන් වහන්සේ අපගේ ස්වරූපයේ අපගේ සමානත්වයේ ලෙස මනුෂ්‍ය සාදනව. ඔහු මූදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද ත්‍රිසන්නුන් කෙරෙහිද මුළු පොළව කෙරෙහිද පොළව සිට බඩගා යන සියල්ලා කෙරෙහිද ආණ්ඩු කරත්වයි කීසේක. ඒ කියන්නේ මුළු පොළොවම ආණ්ඩු කරන්ට දෙවියන් වහන්සේ මනුෂ්‍යව මවලා පාලනය කළ දුන්නා. මේ පදේ තාපඩ විස්තර කරන්න ඕනේ නම් දැන් උත්පත්ති පළවෙනි පරිච්ඡේදයේ සම්පූර්ණ කියන දෙවියන් වහන්සේ මවපු ආකාරය. පළවෙනි දවසේ මොනවද මෙව්වේ, දෙවෙනි දවසේ මොනවද මෙව්වේ, තුන්වෙනි දවසේ කොහොමද මේ මොනවද මෙව්වේ, හතරවෙනි දවසේ, පස්වෙනි දවසේ, හයවෙනි දවසේ මොනවද මෙව්වේ කියලා කෙටියෙන් විස්තර දෙනවා. ඊට පස්සේ දෙවෙනි පරිච්ඡේදයේ කොහොමද මෙව්වේ කියලා විස්තර දෙනවා. දැන් බලන්න දෙවෙනි පරිච්ඡේදයේ පස්වෙනි පදය මොනවද කියන්නේ කියලා. උත්පත්ති දෙවෙනි පරිච්ඡේදයේ පස්වෙනි පදය ඒතකල් වනයේ කිසි ගසක් පොළොවෙහි නොතිබුණේය. excuse me. ඊට පස්සේ කියනවා වනයේ කිසි පළාත් ජාතියෙක්ද හට නොගත්තේය. ඇයි? මක්නිසාද? ස්වාමීන් දෙවියන් වහන්සේ පොළව පිට වර්ෂාව නොවස්වා තිබුණේ නිසාය. ඒ තව දෙවියන් වහන්සේ වචන කතා කළා. තවත් ගස්කොළ මුකුත් හටගත්තේ නැහැ. ඒ දෙවියන් වහන්සේ කියනවා පොළවේ වර්ෂාව බැහැලා නැහැ. ඒකට හේතුව මොනවද? ඊට පස්සේ කියනවා මක්නිසාද ස්වාමීන් දෙවියන් වහන්සේ පොළව පිට වර්ෂාව නොවස්වා තිබුණ නිසාය. භූමිය වගා කරන පිණිස මිනිසෙක්ද නොසිටියේය. මේ වගා කරන පිණිස කියලා දාලා තිබෙනවා. ඒක වැරදි නෙමෙයි. ඉංග්‍රීසි බයිබලයේ දෙවියන් වහන්සේ මවපු දේවල් පාලනය කරන්නට මිනිසෙක් සිටියේ නැහැ කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඇත්තටම ආසත් පොළොවත් මවලා ඒ සියල්ලම මවලා මනුෂ්‍යව ඒදෙන් වනතේ තිබුණා. ඒදෙන් වනේදී මනුෂ්‍යව එක බලා ගන්න තමයි දෙවියන් වහන්සේ පාලනය කළේ. ඒ විතර නෙමෙයි, මුළු පොළොවම අපි කලින් කිව්වා. ඉතින් මුළු පොළොවම පාලනය කරන්න මිනිසෙක් අවශ්‍යයි. මේ ලෝකේ ඕන දෙයක් ගත්තා නම්, ඕනම දෙයක් ගත්තා නම් ඒක පාලනය කරන්න මිනිසෙක් අවශ්‍යයි. ඒ පාලනය කිරීම බලය ආණ්ඩු කිරීමේ බලය රජකම් කිරීමේ බලය පිළිවෙලට තබා ගැනීමේ බලය හැමදේම මනුෂ්‍යයාට තමයි දෙවියන් වහන්සේ දුන්නේ. දැන් පොදුවේ ගත්තා නම් අපි ව්‍යාපාරයක ගමු. දැන් ව්‍යාපාරයේ හරියාකාර පාලනය කළේ නැත්නම් ඒ ව්‍යාපාරය විනාශ වෙලා යනවා.
ඒක සාමාන්‍ය දෙයක්. බෝ ව්‍යාපාරිකයෝ බංකලොත් වෙන්න හේතුව අලාභ වෙන්නට හේතුව හරියාකාර පාලනය කරන්න නැති නිසා. ඒකට ගැලවීමම ලබා ඉන්න ඕනේ කියලා අවශ්‍යතාවයක් නැහැ. ගැලවීම නොලබපය ඉතා සාර්ථකව ඉන්නවා. ඒකට හේතුව තමන් හරියාකාරව ඒව පාලනය කරන නිසා. ජීවිතය ගත්තා නම් ඕනම අංශය ඒ වගේම තමයි පෞල් ජීවිතය පවා. ස්වාමි පුරුෂයා ඒ පෞල් පාලනය කරන්නට හරියාකාර පාලනය කරන්න දැනගෙන හිටියේ නැත්නම් ඒ පෞල් ජීවිතය විනාශ වෙලා යනවා. හැමදේම තියන්නේ මනුෂ්‍යයාගේ අතේ. පාලනය කිරීම, රජකම් කිරීම, ආණ්ඩු කිරීම. ඒ සියලුම බලය දීලා තිබෙන්නේ මනුෂ්‍යයාට. ඒ පටන්ගෙන මුල් කාලේ ඉඳන් පටන්ගෙන සිටම ඒක දෙවියන් වහන්සේ සැලසුම. බොහෝ අවස්ථාවකදී අපි ක්‍රිස්තියානි සමාජයේ අපි ප්‍රශ්න කියවුවා නම් ඒ දෙවියන් වහන්සේ මනුෂ්‍යව මෙව්වේ කියලා කිව්වා නම් අපි කියනවා එහෙම වෙලෙම එක්ක සහභාගී වීම පවත්ව ගන්නට නැත්නම් ස්වාමීන් වහන්සේ නමස්කාර කිරීමට කියලා අපි කියනවා. ඒක කොටසක් පමණයි. නමුත් මෙතන බයිබලයේ කියනවා ප්‍රධාන හේතුව දෙවියන් වහන්සේ මවපු දේ පාලනය කිරීම පිණිස මනුෂ්‍ය දෙවියන්ස මෙව්වේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. දෙවියන් වහන්සේ යම් කිසි සැලසුමක් දාලා තිබෙනවා නම් ඒ සැලසුම පාලනය කරන්නට මනුෂ්‍යෙක් අවශ්‍යයි. ඉතින් පෞල් ජීවිතේ විලා දෙවියන් වහන්සේගේ සැලසුම නම් ඒක පාලනය කරන්නට මනුෂ්‍යෙක් අවශ්‍යයි. ඉතින් තාම පදේට අපි කියලා බලමු. ගීතාවලිය 115 වෙනි පදේ. ගීතාවලිය 115 වෙනි පදේ. ස්වර්ග වනාහි ස්වාමීන් වහන්සේගේ ස්වර්ගය නමුත් පොළව උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දුන්සේක. ස්වර්ගය දෙවියන් වහන්සේට අයිති. පොළව කාටද? දෙවියන් වහන්සේ මනුෂ්‍ය පුත්‍රයාට දුන්නා. ඉතින් පොළවේ යම් කිසියක් සිදු වෙන්න ඕනේ නම් ඒ බලය ආධිපත්‍ය තියන්නේ මනුෂ්‍යයාගේ අතේ. අපි නික්මයාම පොතට ගිහිල්ලා බැලුවා නම් ඒකෙන් බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්. බලන්න නික්මයාම පොතේ ඉස්රායල් සෙනග මිස්රයේ වාලුකමේ සිටියා. ඉතින් දෙවියන් වහන්සේ ඒ වාලුකමේ ඉඳලා තමන් උන්වහන්සේගේ සෙනගව එළියට ගෙන්න මුදා ගෙන්න දෙවියන් වහන්සේ මෝසස් පාවිච්චි කළා. මෝසස් සහ ඔහුගේ සහෝදර ආරෝන්ව. ඉතින් ඕන්ට දෙවියන් දීලා තිබුණා සැරේටිය. ඉතින් දෙවියන් වහන්සේ බලන්න කලාව පුදුම දේවල් හාස්කම් සියලු ක්‍රියාවල්ම කරගන්නට දෙවියන් වහන්සේගේ බලය නිදාස් කරන්නට මනුෂ්‍යයාගේ අතේ තමයි දුන්නේ. උදාහරණයක් ගත්තා නම් දෙවියන් වහන්සේ කලාව හැම හාස්කම් දකින්න පුළුවන්. මනුෂ්‍ය අධික කරන තුරු දෙවියන් වහන්සේ කලේ නෑ. උදාහරණයක් කියමු. ඒගොල්ලෝ රතු මූදට එනකොට පිටිපස්සේ සතුරු ඉස්සර රතු මූද. ඉතින් මේකම යන්න විදියක් නැහැ. නිදාස නැහැ. නැවත වාරයක් වාල්කමට ගෙනියයි කියලා බයයි. ඉතින් රතු මූද දෙකට බෙදුනේ නැහැ. මෝසස් තමන්ගේ අතේ තිබුණ රොඩ් සැරේටිය ඔසවනක. ඒකේ පේනවා මනුෂ්‍ය අනුමත කරන්න ඕනේ දෙවියන් වහන්සේ මේ පොළවේ යම් දෙයක් කරන්න ඕනේ නම්. ඒකට හේතුව අපිට දන්නවා දෙවියන් වහන්සේ මෙවුකාර දෙවියන් වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඉතින් දෙවියන් වහන්සේ මනුෂ්‍ය පුත්‍රයාට යම් දෙයක් බාර දුන්නා නම් ඒක බලෙන් දෙවියන් වහන්සේ අරගන්නේ නැහැ. ඉතින් පොළව මනුෂ්‍ය පුත්‍රයාට බාර දීලා තිබෙන නිසා පොළවේ යම් දෙයක් දෙවියන් වහන්සේගේ බලයෙන් ක්‍රියා කරන්න ඕනේ නම් මනුෂ්‍යයාගේ අනුමත ඕනේ. අපි ඒ යාඥා කරන්නේ. අපගේ යාඥාව වෙවිලා
දෙවියන් වහන්සේගේ බලය මේ පොළවේ ක්‍රියා කරන්නට උන්වහන්සේට අපි දෙන්නා වූ අනුමතය. ඒ පොළව මනුෂ්‍ය පුත්‍රයාට අයිති. ඉතින් අපිට පේනවා රජන් කිරීම බලය, ආණ්ඩු කිරීම බලය, ආධිපත්‍ය, පාලනය කිරීම බලය, ඒ සියලු දේම මනුෂ්‍ය පුත්‍රයාට තමයි දෙවියන් වහන්සේ දීලා වෙන්නේ. ඉතින් බලන්න මෙතන තාප දෙක අපි කියමු. රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. රෝම 5:17. රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. මක්නිසාද එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරුණ කොටගෙන මරණය රජකම් කලේවි නම් කරුණාවේද ධර්මිෂ්ඨකම නැමැති දීමනාවේද බහුලත්වය ලබන අය එක්කෙනා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන ඊට වඩා ජීවනයේ රජකම් කරන්නෝය. මෙතන පේනවා අර මුල් කාලේ දෙවියන් වහන්සේ මම කලින් කිව්වා දෙවියන් වහන්සේ ආස පොළවත් මවලා ඒදෙන් කියන උයන සාදා ඒ ඒදෙන් උයනේදී මනුෂ්‍යව ගෙල්ලා ආදම ගෙල තබා ඒක පාලනය කරන්න කියලා දුන්නා බලාගන්න කියලා. ඉතින් බලාගන්න අතරේදී දෙවියන් වහන්සේ අනක් දුන්නා මේ උයනේ තිබෙනා සීලම ගස් වලින් කන්ට පුළුවන්. නමුත් දෙනගෙන්ම සහ යාපත සහ නැදලගෙන්ම ගහේ කන්න එපා. කන දවසේදී නුඹ ඒකාතරයෙන් නැසියයි. හේබ්‍රු භාෂාවෙන් කියා තිබෙනවා නැසි යයි කියලා. මෙරි යයි. මරණය දෙක ගැන කතා කරනවා. ඉතින් අපිට දන්නවා ආදම් දෙවියන් වහන්සේගේ වචනට අකීකරු වී යක්ෂයාගේ වචනට කීකරු වුණ නිසා කීකරු වෙලා කන්න එපා කියපු ගහේ කාපු නිසා ආත්මෙන් මැරුණා. එතුළන්ට මනුෂ්‍ය ආත්මෙන් මැරුණා. ඒ ආත්මික මරණය මනුෂ්‍යව සම්පූර්ණයෙන්ම සදාකාලයෙන්ම දෙවියන් වහන්සේගෙන් ඈත් කළා. ඒ පාපය ඒ ආත්මික මරණය එදා පටන් ගත්ත ආදම් තුලින් පටන් ගත්ත මරණය අද මේ පොළවේ පාලනය කරගෙන තිබෙනවා. ඉතින් මෙතන මේ පදේ කියා තිබුණ පරිදි එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරුණු කොටගෙන මරණය රජකම් කලේ විනා මරණය ආත්මික මරණය කරුණාවේද ධර්මිෂ්ඨකම නැමැති දීමනාවේ බහුලත්වයේ ලබන අය ඒ කියන්නේ යේසුස් වහන්සේ විශ්වාස කරමින් යේසුස් වහන්සේව ගැලවුම්කාරයට පිළිගන්න අය ඒ මරණයෙන් අපි ගැලවි දෙවියන් වහන්සේ දෙන්නා වූ ජීවනය අපි ලබා ගන්නවා. ඒ ජීවනය ලබාගත් අය ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් මේ පොළවේ අපට නැවත වරයක් රජකම් කරන්න පුළුවන්. මේ පොළවේ රජකම් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට රජකම් කරනවා නම් ඒ රජකමේ බලය ආණ්ඩු කිරීමේ බලය ආධිපත්‍ය පාවිච්චි කිරීමේ බලය දෙවියන් වහන්සේ අපිට දීලා තිබෙනවා. ඉතින් අපි ගැලීම ලබපු අය අපේ ජීවිතය අපි රජකම් කරන්න පළමුව දැනගන්න ඕනේ. මම කිව්ව කලින්ම දේශය වෙනස් වෙන්න ඕනේ නම් පටන් ගන්නේ එක පුද්ගලයා කියලා. දැන් පෞල් ජීවිතය ගත්තා නම් ස්වාමි පුරුෂයාගේ ජීවිතය වෙනස් වුණා නම් අනිවාර්යයෙන්ම පෞලේ අය වෙනස් වෙයි. භාර්යාවගේ ජීවිතය වෙනස් වෙයි. දරුවන්ගේ ජීවිතය වෙනස් වෙයි. පටන් ගන්නේ ස්වාමි පුරුෂයාගේ, පියාගේ, පෞලේ නායකයාගේ, පෞලේ රජතුමාගේ.
කල්පනා බලන්න. ඔබගේ ජීවිතය කොහොමද ඔයා පාලනය කරන්නේ? පොඩ්ඩක් කල්පනා කරන්න. මත්ද්‍රව්‍ය ඔබ පාලනය කරනවාද? නැත්නම් බීමත්කම ඔබ පාලනය කරනවාද? ඒ නරක පුරුදු පැත්තට දාන්න. තව දේවල් තිබෙනවා. ඊර්ෂ්‍යාව ඔබ පාලනය කරනවාද? වෛරය ඔබ පාලනය කරනවාද? තිත්තකම ඔබ පාලනය කරනවාද? දබර කිරීම, රණ්ඩු කිරීම, නරක වචනේ මුඛයෙන් පාවිච්චි කිරීම, බොරු කියවීම, හැමදේම කල්පනා කරන්න. ඔයා වහලු වෙලා ඉන්න විදිය. දැන් බොරු කියවිය වෙලා සවාල් වල එක සාමාන්‍ය දෙයක් වෙලාද? බොරු කාගේද? යක්ෂයාගේ. බයිබලයේ කියතේ මොනවා? යෝහන් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ යක්ෂ පටන් ගන්නේ සිට බොරුකාරය කියලා. ඉතින් ඔහුගේ බොරුව අරගෙන දෙවියන් වහන්සේගේ දරුවෝ තමගේ මුඛයෙන් පාවිච්චි කරනවා නම් ඒ දෙවියන් වහන්සේගේ දරුවෝ ඇවිල්ලා යක්ෂයා විසින් පාලනය කරන නිසා ඔහු යක්ෂයාව පාලනය කරන්නේ නැහැ. යක්ෂයාගේ දේවල් වලට එබ්බැහි වෙලා වහල් වෙලා ඉන්න ජීවිතය. ඒකත් එක්කම වඩ එකතු කරන්න කැමති තව කාරණාවක්. ඔබගේ ජීවිතය කවුද පාලනය කරන්නේ? ඔබගේ ජීවිතය මොනවද පාලනය කරන්නේ? ඔබ පාලනය කරනවද? ඔබ වාලුකමේ තියාගෙන ඉන්න දේවල් පාලනය කරනවද? නමුත් වචනේ කියනවා අපි යේසුස් වහන්සේ තුලින් ජීවනය ලබා සිටිනවා නම් අනිවාර්යෙන්ම අපි පාලනය කරන්නට ආධිපත්‍ය තිබෙනවා, බලය තිබෙනවා. එළිදර පොතේ පළවෙනි පරිච්ඡේදයේ එළිදර පොතේ පළවෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ කියන මේ අපව රාජ්‍යග්ග තමන් පිය වූ දෙවියන් වහන්සේගේ පූජකයන්ද කලාව තෙරුන් වහන්සේට ගෞරවයද පරාක්‍රමයද සදාකාලටම වේවා කියලා කියනවා. එතන කියනවා එතනම යේසුස් වහන්සේව අපි පුද්ගලික ගැලවුම්කාරයට පිළිගත්ත මොහොතදීම යේසුස් වහන්සේ අපව පිය වූ දෙවියන් වහන්සේ බාර දෙනවා රජ කෙනෙක් හිටියට, පූජකෙක් හිටියට. ඉතින් කවදාදී අපි රජකම් කරන්න යනවා කියලා නෙමෙයි, දෙනටම රජ කෙනෙක් හිටියට දෙවි යේසුස් වහන්සේ පිය වූ දෙවියන් වහන්සේ බාර දීලා ඉවරයි. ඉතින් අපගේ කොටස තමයි මේ පොළවේ අපි ඉෂ්ට කරන්න ඕනේ. ආදම් පාපයට වැටෙන්න කලින්ම ඒ රජකමේ බලය, ආණ්ඩු කිරීම බලය දෙවියන් දීලා තිබුණා. ඉතින් ආදම් තමයි යක්ෂයාට කීකරුණ නිසා ඒ රජකමේ ආණ්ඩු කිරීමේ බලය නැති කරගත්තේ. නමුත් යේසුස් වහන්සේගේ කරුණාව ලැබපු අය, යේසුස් වහන්සේ තුළ ජීවනය ලබාගත්තු අය ඒ ආණ්ඩු කිරීමේ බලය නැවත වාරයක් ලබා ගන්නවා. ඒ ලබාගත්තු අය මේ පොළවේ දැන් ජීවිත වෙන කාලේදී රජකම් කරන්න ඕනේ. අපි හැමදේම පුරුදු වෙලා තිබුණා අනාගතයට. නෑ. එදගල කියන්නේ දැන්. දෙවියන් වහන්සේ වචනේ තුලින් එදගල තියෙනවා නම් විශ්වාස කරනවා නම් දැන් පටන් අපේ ජීවිතය රජකම් කරන්න පුරුදු වෙන්න ඕනේ. පදේක බලමු. 1 තිමෝති 3 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය. 1 තිමෝති 3 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය. බලන්න මම පද දෙක කියන්න කැමතියි. 5 වෙනි පදයේ මෙහෙම කියනවා. නමුත් යමෙක් තමාගේම පවුල අසුරුවා ගන්නට නොදන්නේ නම්
ඔහු දෙවියන් වහන්සේගේ සභාව ප්‍රවේශම් කරන්නේ කෙසේද? ඒ පළමුව දේව සේවකයෙක්. අද බලන්න පුළුවන් අද බොහෝ දේව සේවකයන්ගේ පෞ ජීවිතය ඇත්තටම අපේ භාෂාවෙන් කියනවා කුණු ගොඩ වෙලා. ඒ කියන්නේ තමන්ගේ පවුල හරියාකාර හසුරගන්නට දන්නේ නැහැ. පාලනය කරන්න දන්නේ නැහැ. දේශනා කරන එක ලොකු දෙයක් නොවේ. අපගේ ජීවිතය දේශනාවක් වෙන්න ඕනේ. ඊට පස්සේ බලන්න 12 වෙනි පදේ කියනවා උපස්ථායකයෝ වනාගේ එක එක භාර්යාවකට පුරුෂයෝව තමුන්ගේම දරුවන්ද තමුන්ගේ ගෙදර වාසීන්ද හොඳ හැටි හසුරුවා ගන්නව සිටත්වා. එතන මොනවද කියන්නේ? කෙනෙක් උපස්ථායක. සමහර අය උපස්ථායක කියලා තියෙන නිසා ඒක ලාවට අරගෙන ඒවල කියලා ඒක සේවය කරන්න ඇත. අපිට නොවේ. මම කියන්නේ සභා පාලකෙක් වෙන්න පුළුවන්. පස්සාකාර සේවයෙන් යෙදී ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. උපස්ථායක සේවයෙන් ඉන්න පුළුවන්. සභාවේ වෙදිමාලෙක් වෙන්න පුළුවන්. නැත්නම් සභාවවල අනිත් සේවාවලින් යෙදී ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඇදහිලිවන්තයෙක් වෙන්න පුළුවන්. ඔබ යේසුස් වහන්සේව පුද්ගලයෙක් ගැලවුම්කාරට පිළිඅරගෙන සිටිනවා නම් අපි කලින්ම බැලුවා අපි දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුලින් අපගේ ජීවිතයට සම්බන්ධ කාරණා කුමක වේවා හැමදේම අපි පාලනය කරන්නට හරියාකාරව පාලනය කරන්නට දැනගන්න ඕනේ. ඉතින් මෙතන කියා තිබෙන පරිදි උපස්ථායකයෝ පළමුවෙන්ම තමන්ගේ දරුවන්ව හරියාකාරව පාලනය කරන්නට ඊට පස්සේ පවුලේ ජීවත් වෙන අනිත් අයවත් පාලනය කරන්නට හොඳ ආකාරයෙන් දැනගන්න ඕනේ. ඉතින් මෙතන දාලා තිබුණ පරිදි ග්‍රීක භාෂාවේ දාලා තිබෙනවා කොහොමද පාලනය කරන්නේ? නායකයෙක් හැටියට තමන්ගේ ජීවිතයේ මඟ පෙන්වීම තුළින් උදාහරණයක් හැටියට සිටගෙන මඟ පෙන්වලා අනිත් අයට පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ දැන් පියා යන ස්ථානයට දරුවව එක්කගෙන යන්න පුළුවන්ද? ඔබ යන ස්ථානවලට ඔබ යෙදෙන ස්ථානවලට ඔබ සම්බන්ධ වෙන කාරණාවලට පවුලේ අය සම්බන්ධ වෙන්න පුළුවන්ද? කොහොමද උදාහරණයකට ජීවත් වෙන්නේ? දැන් බලන්න අද දවසේ ගත්තා නම් බෝ තාත්තලා ස්වාමි පුරුෂයන්ලා ඒගොල්ලෝ මොන කරන්නේ? භාර්යාවට ධෛර්යවත් කරනවා, ධර්මයට ධෛර්යවත් කරනවා. ඉරිදා දවස උදේ දෙවියන්ට යන්න කියලා යනවා. බලෙන් යවන සමහර විට. එයා ගෙදරට වෙලා ඉන්නවා. ඉතින් සමහර විට සබල් වල සිදුවෙන දේවල් මම ආරංචි වෙලා තියෙනවා. භාර්යාව දෙවියන්ට ආව පස්සේ තවත් ගෙදරට ආවේ නැහැ නේ. දරුවන් සභාවට ආව තවත් ගෙදරට ආවේ නැහැ නේ. ඒක වෙන්නේ ඔබ ආදර්ශයක් හැටියට උදාහරණයක් හැටියට පවුලේ අයව හරියාකාරව මඟ පෙන්වනවා නම් පළමුවෙන්ම ඔබ දෙවියන්ට සහභාගී වෙන්න ඕනේ. භාර්යාව දරුවත් ඔබව අනුගමනය කරන්න ඕනේ. කී දෙනෙක්ද ඔබගේ පවුලේ අයව යාත්නාවල මඟ පෙන්වන්නේ? කී දෙනෙක්ද ඔබගේ පවුලේ අයව වචනේ කියවන්නට මෙනෙහි කරන්නට
මඟ පෙන්වන්නේ. ඉතින් තාත්තා කොහොම හැසිරෙනවද? ඒ වගේ තමයි දරුවා හැසිරෙන්න යන්නේ. මම දන්න සමහර පවුල් සමහර එදිරිවන්තයෝ ආරංචියක් තිබෙනවා. මේක මම දැකලා තියෙනවා. සමහර පවුල් අයව තමන්ගේ ගෙවල් වලට ගෙන්න ගන්න කැමති නැහැ. ප්‍රධාන හේතුව ඒ දරුවෝ හැසිරෙන ආකාරය. වෙන කෙනෙක් කියලා තිබෙනවා ඒක තව කෙනෙක්ගේ අපි පිළිවෙලට හැමදේම කරලා ලස්සනට එන්න ඕනි කියලා හිතන්නේ නැහැ. තමන්ගේ නිවසේ අනිත් සුලිසුලන් දාපු නිවස වගේ තියාගෙන ඉන්නවා. ඒ වගේම තමයි තමන් යන එන හැමතැනම කරන්නේ. දෙවොක්ගේ බලාගෙන ඉන්නවා. කොරත්තල් කරගෙන ඉන්නවා. අය එහෙම තමයි අපේ ගෙදරට ඒව තමයි අර කඩනවා මේක කඩනවා මෙයා යන තැන ඔක්කොම කඩාගෙන ඉන්නේ. එලා hina වෙනවා. ඒක හොඳ පුරුද්දක් නොවේ. මතක තියාගන්න. ඒ වැරද එන්නේ නායකයාගේ හිස පිටින්. දරුවව හරියට හදලා නැහැ. දැන් බලන්න සමහර දෙවොපිය ඉන්නවා. දරුවෝ තව ගෙයකට ගිහිල්ලා පුටුවේ නැගලා නටනවා. උඩ පනිනවා. පල්ලෙහා පනිනවා. තියෙන බඩටිය කඩනවා. ඉතින් දෙවොපිය බලාගෙන ඉන්නවා. ඉතින් ඒක කුඩා කාලේ සිටම ඒ දරුවව හරියාකාර හදලා තිබුණා නම් හරියාකාරව මඟ පෙන්වලා තිබුණා නම් ඒ දරුවා එහෙම හැසිරෙන්නේ නැහැ. ඒ වගේම සමහර පවුල ඉන්නවා ඒගොල්ලන් එන එක සතුටෙන් බලාගෙන ඉන්නවා. ඒ ළමයි හරි හොඳ ළමයි. ඒගොල්ලෝ දන්නවා කොහොමද හැසිරෙන්නේ කියලා. ඒගොල්ලන් ආව නම් නිවසේ සමාදානය. කිසිම කරදරයක් නැහැ, කලබල නැහැ. ලොකු වෙනසක්. නමුත් පොදුවෙන් ක්‍රිස්තියානි අය. ඒ නිසා තමයි මම කියන්නේ මෙතන කියන්ති මොන පාවුල්තුමා තිමොතිට ලියනකොට ලියනවා මේ වගේ උපස්ථායකයේ සේවකයෙක් ඉන්නකොට. මම කියන්නේ ඇදිලවන්තයෝ හැමෝම තමන්ගේ දරුවන්ව හරියාකාර පාලනය කරන්නට මඟ පෙන්වන්නට පවුලේ අයව හරියාකාර හසුරවන්නට දැනගන්න ඕනි. එයි ඔබ තමයි ඔබගේ පවුලට රජතුමා. උදාහරණයකට හරියාකාර මඟ පෙන්වන්න ඕන රජ කෙනෙක්. ඒක හරියාකාර ක්‍රියාත්මක වෙනවා නම් ඔබගේ පවුලේ අය පමණක් නොවේ ඔබගේ සමාජය දිනා ගන්න පුළුවන්. මට කැමති මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ ඔබට කතා කරලා ඇති කියලා. මතක තියාගන්න ස්වාමි පුරුෂයා අනාගත වතුරේ පොඩිකේ ඒ වගේම රජ කෙනෙක්. රජ කෙනෙකුට අද බාර අරගෙන ඔබගේ ජීවිතේ පළමුවෙන්ම ඊට පස්සේ පවුලේ අයව හරියාකාරව මඟ පෙන්වනවා නම් අනිවාර්යයෙන්ම ඒ සමාජය වෙනස් වේ. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. යේසු පිටයි. යාත්නා කරමු. शुद्ध देवीन वහන්සේ නැවත වාරයක් ඔබ වහන්සේගේ පාද මුලට බාර වෙනවා ස්වාමිනේ. ඔබ වහන්සේගේ වචනේ කියලා තිබෙනවා. සත්‍යතාවය නුඹලා දැනගනි. නුඹලා දැනගත්තා සත්‍යය නුඹලා නිදාස් කරයි කියලා. අද එවුන් කන්දන්නා මේ පණිවිඩය තුලින් මේ සත්‍යතාවය තුලින් තමන්ගේ පුද්ගලික ජීවිතය හරියාකාර පාලනය කරගන්නට තමන්ගේ දරුවන්ගේ ජීවිතය පාලනය කරගන්නට තමන්ගේ පවුලේ අයව හරියාකාර පාලනය කරගන්නට කරුණාව දෙන්න කියලා මම යාඥා කරනවා. යම්කිසි සහෝදරයාගේ ජීවිතේ යම්කිසි දුර්වලතාවයක් තිබෙනවා නම් ඒක දුර්වලතාවය තේරුම් අරගෙන අද ගන්නා වූ තීරණය තුලින් තමන්ගේ ජීවිතයේ හරියාකාර ගොඩනගා ගන්නට පවුලේ අයගේ ජීවිතයට තමන්ගේ ජීවිතේම ආශිර්වාද වෙන විදියට හොඳ නායකයෙක් ඉන්න මඟ පෙන්වන්නට කරුණා දෙන්න කියලා මම යාඥා කරනවා. ඒ පවුල් ජීවිතයට විනාශ කරන යක්ෂයාව මම යේසුස් වහන්සේගේ නාමයෙන් බඳිනවා. යක්ෂයාගේ බලය ඒ බන්ධනෙන් ඉන්න සියලු දෙනාගේ ජීවිතේම
මම කඩා දමමින් විනාශ කරමින් දෙවියන් වහන්සේගේ ජීවනය ඔවුන්ගේ ජීවිතේ මම නිදහස් කරනවා. දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ යාඥාවට පිළිතුරු දුන්න නිසා ස්තුතිවන්ත වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. මම තව කෙටි යාඥාවට මඟ වෙනට කැමතියි. ඔබ මෙපමණ කාල යේසුස් වහන්සේව පුද්ගලික ගැලම් කාර්යයට පිළි නොගත්තේ සිටිනා නම් මෙන්න ඔබට අනර්ග අවස්ථාවක්. බයිබලයේ කියා තිබෙනවා අපි මේ පොළවේ ලෝකෙම දිනාගත්ත තරේ අපේ ආත්මය නැති කරගත්තා නම් අපිට කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා ඔබගේ ජීවිතේ ගැන පොඩ්ඩක් කල්පනා කර බලන්න. මම කෙලිම ආන්න කැමතියි. අද ඔබ මරුණා නම් ඔබගේ සදාකාල ජීවිතේ කොයිද ගත කරන්න යන්නේ? බයිබලයේ කියා තිබුණා දෙන් දෙකයි. එකක් ස්වර්ගයේ අනිත් එක අපායයි. අපාය ඇවිල්ලා මනුෂ්‍යන්ට සූදානම් කරපු ස්ථානයක් නොවේ. ඒක යක්ෂයාට ඔහුගේ දූතයන්ට සූදානම් කරපු දෙයක්. ඔබ යේසුස් වහන්සේව පුද්ගලික ගැලවකට පිළිගත්තේ නැත්නම් ඔබ සදාකාලටම අපායට යන්න වෙනවා. අර අපාය ගින්නෙන් බේරා ගන්න නිසා තමයි යේසුස් වහන්සේ මේ පොළොවට එවි ඔබගේ පාපය උදෙසා පූජා වුණේ. බයිබලයේ කියා තිබෙනවා රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි 10 වෙනි පදයේ අපි යේසුස් වහන්සේව මුඛයෙන් ප්‍රකාශ කරමින් පියෝ දෙවියන් වහන්සේ උන්වහන්සේව තුන්වෙනි දවසේ මළවුන්ගේ නිගිතු බව හදවතේ විශ්වාස කරනවා නම් අපිට ගෙලෙම ලබා ගන්න පුළුවන්. අපාය ගින්නෙන් බේරෙන්න පුළුවන්. ඔබට කැමති නම් මේ යාඥාව මා සමග කියන්න. ඇදහිල්ල අවංකකමින් කියන්න. සුද්ධ දෙවියන් වහන්සේ මම මගේ ජීවිතේ ඔබ වහන්සේට බාර කරමි. මගේ පාපේ උදෙසා ඔබ වහන්සේගේ පුත්‍රයා යේසුස් වහන්සේව මේ පොළොවට යවා පූජාවන්ට මගේ ස්ථානය ලබාගෙන මැරෙන්න තුන්වෙනි දවසේ පියෝ දෙවියන් වහන්සේ ඔබ මළවුන්ගේ නැගිටි බව මගේ හදවතේ විශ්වාස කරනවා. මේ මොහොත පටන් යේසුස් වහන්සේ මගේ ගැලවුම්කාරයෙක් හැටියට ස්වාමීන් වහන්සේ හැටියට මම ප්‍රකාශ කරමි. මගේ ජීවිතයේ යක්ෂයාට කිසිම ඉඩක් මේ මොහොත පටන් නැහැ. මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. මම විශ්වාස කරනවා මම නැවත ඉපදී සිටිනවා. දෙවියන් වහන්සේ මගේ යාඥාවට පිළිතුරු දුන්න නිසා ස්තුතිවන්ත වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. මෙම යාඥාව ඔබ කළා නම් අවංක ලෙස මේක කළා නම් මේ මොහොත පටන් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. තවත් ඔබගේ ආත්මික ජීවිතය ගොඩනගා ගන්නට ආල පාල කොහරි හොඳ ආත්මික ස්වභාව තිබෙනවා නම් ඒ කියන්නේ ආත්මෙන් සහ සැබෑකමින් නමස්කාර කරන ස්වභාව වචනයේ පැහැදිලිව උගන්වන ස්වභාව තිබෙනවා නම් සහභාගී වී ආත්මික ජීවිත ගොඩනගා ගන්නට. අපේ ස්වභාව තියෙන්නේ වත්තල. වත්තල අවට ඔබ ඉන්නවා නම් කොළඹ දිස්ත්‍රික්කේ ගම්පහ දිස්ත්‍රික්කේ කොහේ ඉන්නවා නම් ඔබට සහභාගී වෙන්න පුළුවන් අපගේ ඉරිදින දේමේදී සහභාගී වී ඔබගේ ආත්මික ජීවිතය ගොඩනගා ගන්න පුළුවන්. අපේ ලිපිනය ක්‍රිස්තියානි පවුලේ සභාව 53 1 එවරිවත්ත පාර වත්තල. පහළ තිබෙනා වූ ලිපිනය ඇති ඒකත් එක්ක සම්බන්ධතාවය තියාගන්න පුළුවන්. දුරකථනයේ අංකය දීලා තිබුණා ඒකත් එක්ක සම්බන්ධතාවය තියාගෙන ඔබගේ ජීවිතය ගොඩනගා ගන්නට. අමතක කරන්න එපා. ළමන සතියේ මේ වෙලෙම තවත් පණිවිඩයකට අපි එවුම්කම් දෙමු. යේසුස් පිටයි.